බස්නාහිර පළාත් අවසාන වාර පරීක්ෂණයේ 2021 මාර්තු ලියනයිට දුන් පේපර් එකේ ව්‍යුහගත රචනායකයේ දෙවෙනි ප්‍රශ්න විදියට අහලා තියෙන්නේ වර්ග පළාත් ප්‍රශ්නයක් කේන්ද්‍රික ඛණ්ඩවල සහ ත්‍රිකෝණවල. අරේ 14ක් කේන්ද්‍ර කෝණය 45ක වූ කේන්ද්‍රික ඛණ්ඩයක් සමග සම්බන්ධ වූ ත්‍රිකෝණීක ත්‍රිකෝණයක් රූපයේ දැක්වේ. ෆයි සඳහා 22 බෙදීම 7 ගන්න කියලා කියනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට ඔයාලට මතක් වෙන්න ඕන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ මොකක්ද සමීකරණය? සම්පූර්ණ වෘත්තය කරා ෆයි ආර් වර්ග. ෆයි ආර් වර්ග. එහෙනම් මෙතන වෘත්තයකින් කොච්චරද තියෙන්නේ? 45ක්. ඒ කියන්නේ 8න් එකක්. 8න් එකක්. එහෙම නැත්නම් ඒක වෙනුවට 360න් 45 දාලා සුළු කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක ಗುಣ කරද්දි මොකද වෙන්නේ? සුළු කරද්දි 8න් 1 22 බෙදීම 7 වරක් 14 වරක් 14. එතකොට මේකේ කැපෙනව මොනවාද? 7ට 14 කැපෙනවා. අපි ඒක වෙන තැනක කපා ගමු. මං කිව්වා ගානේදී කපන්න එපා කොහෙත්ම කියලා. 8න් 1 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 14 ගුණ කිරීම 14. හරි. 7ට 14 කැපෙනවා. 2යි 2 8ට කැපෙනවා. යටින් 4ක් ඉතුරු වෙනවා. ඒ 4ත් 14ට කපන්න පුළුවන්. 2ට 2 ඒවා 2යි 14ට 2 ඒවා 7යි. ඒ දෙකත් මේකට කපන්න පුළුවන්. 11ක් කියලා අවසානට එනවා. ආවට ෂුවර් නෑ වාගේ. එම නිසා ආයෙසරයක් බලමු. 8න් 1 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 14 14. මොකද දෙසරයක් ඒ වගේ පොයින්ට් එකක් ටච් කරගන්න එක හොඳයි. හරි. මෙතන 7ට 14 කපනවා 2ක් ඉතුරුයි. 8ට 2 ඒවා 4යි 8ට 2 ඒවා 4යි 14ට 2 ඒවා 7යි. ඊට පස්සේ අපිට පුළුවන් හරි. මෙතන දෙවරක් 22 44යි යටින් 4ක් ඉතුරුයි කියලා 44 4 බෙදුවම 11යි කියලා ඒක ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ස්ථීරවම දැන් 11යි තමයි උත්තරේ. අපි දෙවිදියකට බෙදලා බැලුවා. ඒ උත්තරේ එනවාද කියලා. 11යි සෙන්ටිමීටර් වර්ග. නැත්නම් වර්ග සෙන්ටිමීටර්. ඊට කියන ABD ඍජුකෝණික ත්‍රිකෝණයේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන නම් AB හි දිග සොයන්නලු. AB හි දිග සොයන්නලු. හරි අපි ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සමීකරණය දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම අපි ආධාරකය වෙනකොට AB ගමු. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට AB ලම්බ උස වුණොත් BD AB ආධාරකය වුණොත් BD ලම්බ උස වෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක අපිට කැමති එකක් ආධාරකය කියලා ගන්න පුළුවන්. අපිට ආධාරකය කියලා මේක උනත් ගන්න පුළුවන්. එතකොට මේ අනිත් එක ලම්බ උස වෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක. පැහැදිලිද? එතකොට ඍජුකෝණී නොවන ත්‍රිකෝණයක ඒක බොහෝ විට හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද එකක් හැම එකම අපිට ආධාරකය කියලා හිතන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. පැහැදිලිද? එතකොට ආධාරකය වැඩි කිරීම ලම්බ උස අපි BD කියලා ගමු. හරි. මෙතනින් දැන් අපි මොනවද දන්නේ? BD දන්නවනේ 14යි. ඇයි එකම වෘත්ත ඛණ්ඩයේ අරය තැන් තැන් වලට ඇති වෙනස් වෙන්න බෑනේ. එකම වෘත්ත ඛණ්ඩයේ අරය සමානයි. BD දන්නවා 14යි. AB දන්නේ නැහැ. AB තමයි අපෙන් අහන්නේ. හැබැයි අපි දන්නවා මොකද්ද? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය දන්නවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයටම සමාන වෙනවලු. එහෙනම් මෙන්න මේකට උත්තරේ 11යි. එතකොට මෙතන AB උක්ත කරගන්න එක තමයි අපි කරන්න තියෙන්නේ. එතකොට නැවත ලියනවා නම් 11 සමානයි දෙකෙන් එක වරක් AB දන්නේ AB වරක් 14. හරි 14යි 2යි කැපෙනවා. එතකොට උඩ ඉතුරු වෙනවා 7
11 සමානයි 7යි AB. 7යි AB. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙපැත්තම 7ෙන් බෙදපුවාම AB සමානයි 11 බෙදීම 7යි කියලා උත්තරේ එනවා. 11 බෙදීම 7යි කියලා එනවා. දෙකෙන් එක වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බ උස. ඔව්. 11 බෙදීම 7යි කියලා උත්තරේට එනවා. ඉතින් ඒක භාග සංඛ්‍යාවක් විදිහට ලියමු. දශම කරන්න ඕනේ නැහැ කියලා හිතනවා මම. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 11 7ෙන් බෙදලා එන උත්තරේ දාන්න. 1.5ක් විතර වගේ 1.5යි ගාණක් විතර වගේ එයි. ඒකේ විදිහට දාන්න. ඊට පස්සේ අපෙන් ආවා DC චාපදිග සොයන්නලු. DC චාපදිග සොයන්න. එතකොට සම්පූර්ණ වෘත්තය ගණන් චාපදිග. එහෙම නැත්නම් පරිධිය. හොයන සමීකරණය තමයි 2πr. 2πr. එතකොට දැන් මේකේ චාපේ වෘත්ත ඛණ්ඩයේ කෝණයේ අංශක 45යි. ඒ නිසා මේක ඉස්සරහට 8න් එක දාන්න ඕන. දැන් ඕකෙදි ගොඩක් අය අමතක කරන දෙයක් මතක ඒ කියන්නේ වැඩි සැලකිල්ලක් දක්වන දෙයක් තමයි මෙන්න මේ දෙක මකලා තමයි ওই අංකේ දාන්නේ කියලා හිතනවා. නෑ නෑ නෑ. මේ දෙක වෙනුවට නෙමෙයි මේ අංකේ දාන්නේ. 2.5r. එහෙම නැත්නම් 2.5r කියන්නේ සම්පූර්ණ වෘත්තයක වටේ දිග හොයන සමීකරණය. ඉතින් වෘත්තෙන් භාගයක් නම් තියෙන අපි ඒකේ ඉස්සරහින් දෙකෙන් එක දානවා. වෘත්තෙන් කාලක් නම් තියෙන්නේ 4ෙන් එක දානවා. ඒතර 4ෙන් එක කියන්නේ අන්තක 90ක් තිබුණේ. ඒතර අන්තක 45 කේන්ද්‍රික ඛණ්ඩයක් නම් තියෙන්නේ. අපි එතෙන්ට 8ෙන් එක දානවා. දැන් මෙන්න මේක සුළු කරපුවාම DC චාපදිග සොයන්න පුළුවන්. DC සමානයි කියලාම ලිව්වනම් වඩා සාර්ථකයි. හරි. මොකද්ද වෙන්නේ? 8ෙන් එක ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම R 14 ගුණ කිරීම R 14 එතන මොනවද කැපෙන්නේ? 2ට 8 කැපෙනවා යටින් 4ක් ඉතුරු වෙනවා. අපි වෙන තැනට සැරය සුළු කරලා බලමු. 8ෙන් එක වරක් දෙවරක් 5 7 22 බෙදීම 7 වරක් 14. ඒක නැවත සැරය සුළු කරලා බලමු. මොකද වර්ගඵලයටත් 11 ඇවිල්ලා චාපදිකටත් 11 එනවනම් ඒක අසාමාන්‍ය ගාණක්. සමහරට වෙන්න පුළුවන්, බැරි නැහැ. ඒක වෙනවාමයි කියලා කියන්න බැරි නිසා ඒ වගේ එකක් ආපු නිසා අපි නැවත සැරයක් සුළු කරලා බලමු. මොකක් හරි වැරදුනාද කියලා. අන්තිම එක වැඩි කිරීම 2 වැඩි කිරීම 5 22 බෙදීම 7 14යි. AD 17.8ක් ලෙසගෙන ABCD සංයුක්ත රූපයේ පරිමිතිය සොයන්න කියලා කියනවා. සංයුක්ත රූපයේ පරිමිතිය සොයන්නලු AD වෙනුවට ගන්නලු 17.8. හරි. මෙතන 17.8යිලු පරිමිතිය සොයන්න කියනවා. AB අපි හොයාගත්තා දුර 11 බෙදීම 7යි කියලා. 11 බෙදීම 7යි කියලා. ඒක අපි භාගයක් විදියට නෙමෙයි දශම කරගමු. එතකොට වැඩේ ලේසි. 11 බෙදීම 7යි කිව්වහම 11ට 7 වුණා 1යි 1 වරක් 7 7යි. ඉතුරුයි 4ක්. ඉතුරුයි 4ක්. 4ට 7 වණය නිසා දශම තිත තියලා 40යි කියනවා. 40ට 7 7 වරක් 35යි. 5යි 5 වරක් 5යි ඉතුරුයි 5ක්. 5ට නෑ 50ට 7 වුණා 7යි. 1.5යි 7යි. 7 වරක් 5 19 එකක් ඉතුරුයි. එකට නෑ 10ට 1යි. ඉතින් අපි දශම ස්ථාන දෙකක් හොයපු නිසා මම හිතනවා ඇති වෙයි. එතකොට 1.5යි 7යි. සෙන්ටිමීටර් සමානයි AB. හරි. එතකොට දැන් අපිට අවසාන ප්‍රශ්نين අහන්නේ මේ වටේ දිග හොයන්න කියන එක. ඉතින් මම මෙතන හොයලා පෙන්නන්න මේ මකන හරියේ වටේ මේ තියෙනව ටික එකතු කරන්න තියෙන්නේ. AD 17.8යි 17.8යි සහ DC
DC චාපදික අවසානට හොයාගත්ත 11යි ධන CB 14යි ධන AB 1.57යි AB 1.57යි. ඉතින් ওই විදිහට ඔය අංක ටික ලියලා එකතු කරන්න තියෙන්නේ 11යි 14යි එකතු කරපුවාම 25යි 25යි 17යි එකතු කරපුවාම 35යි 17යි එකතු කරපුවාම 35යි 7යි 42.8යි. ඒතර අපි 42.8ට 1.57ක් එකතු කරන්න තියෙන්නේ. 0.7යි 7යි 8යි 5යි 13යි 3 දැම්ම එකක් ඉතුරුයි 2යි 1යි 3යි 4යි 43.3යි 7යි කියන උත්තරේට එනවා අපිට පරිමිතියට. හරි. දැන් මේ ගාන ওই විදිහට හදන්න පුළුවන්. හැබැයි මෙතනදී පොඩි සැකකටයුතු දෙයක් තියෙනවා. මොකද දැන් AD දුර 17.8 අරන් AB දුර 11.7 ඇවිල්ලා තියෙනවා. එතකොට 1.57 වාගේ උත්තරයක් සැකයි වාගේනේ. ඔයාලටත් විභාගෙදී උත්තරයක් ආවොත් නිකන් ඔයාලගේ සාමාන්‍ය යන ගණන් වලට අපි තුමුකෝ පැන්සලක මිල කියන එක. පැන්සලක මිල කියන එකට ඔයාලා ගාණක් හදලා උත්තරයක් ගන්නවා. අපි සමගාමී සමීකරණ යුගල එක සාමාන්‍යයෙන් පැන්සලක මිල කියන එක හදලා උත්තරයක් එද්දී ඒකට සාමාන්‍යයෙන් අසාමාන්‍ය උත්තරයක් එනවනේ. ඒ කියන්නේ 750ක් වාගේ රුපියල් 2ක් වාගේ උත්තරයක් එනවනම් ඒක නැවත සැරයක් චෙක් කරන්න. මම කියන්නේ එහෙම ඒවා එන්න බෑම නෙමෙයි. මේ හැකියාව තියෙන හැබැයි හැකියාව අඩුයි. සාමාන්‍ය රටේ පවතින උත්තරය මිලේ උත්තරයක් තමයි එන්න ඕනේ. රුපියල් 20යි 15යි 30යි වාගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් පැන්සලක මිල රුපියල් 2යි 3යි වාගේ එනවා නම් නැවත සැරයක් ගාන චෙක් කරලා බලන්න සහ බස්නාහිර පළාත් පේපර් එකේ ව්‍යුහගත රචනාවල තුන්වෙනි ප්‍රශ්න විදියට අහලා තියෙනවා. ඔයාලා තවමත් මැස්ටියුබ් ලංකා YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්වම පල්ලෙහා තියෙන රතු පාටින් තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම යසලම මතුවෙන bell icon එක click කරාම ඔයාලට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්නත් පුළුවන්. අපි වීඩියෝ මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් අපස සාමාන්‍ය පෙළ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන. ඉතින් මේ සියලුම වීඩියෝ බලලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් මතක ඇතුව අනිවාර්යෙන්ම පල්ලෙහා රතු පාටින් තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් නම් like button එක click කරලා මේ වීඩියෝ එක පිළිබඳ යම්කිසි අදහසක් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේක තව ගොඩක් ළමයිට බලන්න අවස්ථාව උදා වෙනවා එහෙම කරොත්. බස්නාහිර පළාත් පේපර් එකේ ව්‍යුහගත රචනාවල තුන්වෙනි ප්‍රශ්න විදියට අහලා තියෙන්නේ කොටස් වෙළඳපොළ ආශ්‍රිත ප්‍රශ්නයක්. කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන කසීම් මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 60ක් වන අවස්ථාවක සමාගමක කොටස් මිලදී ගැනීමට රුපියල් 90000ක් ආයෝජනය කරයි. සමාගම එක් කොටසකට රුපියල් 7 බැගින් වාර්ෂික ලාභාංශ ගෙවයි. කසිම් මහතා විදදීගත් කොටස් ගණන සොයන්න. එයා වෙළඳපොළ මිල රුපියල් 60ක් වෙන වෙලාවේ රුපියල් 90000ක් යොදවනවා. එහෙනම් 90000ක් යොදවලා 60 ගානේ නම් ගන්න. අපි 90000 60න් බෙදන්න ඕන. ඉතින් මේවයි කටපාඩම් කරන්න යන්න එපා. මේ කොටසක වෙළඳපොළ අගයෙන් බෙදනවා ආයෝජනය කළ මුදල කිකි කටපාඩම් කරන්න යන්න එපා. මේක විවිධ ආකාර විදිහට ගාන අහනවා. එතකොට අපිට බිඳුවට බිඳුවක් කැපුණාම කපන්නේ 9000 6න් බෙදන්න තියෙන්නේ. එතකොට 9000 6න් බෙදන්න තියෙන්නේ. එතකොට 90 6න් බෙදුනහම කීයද 15යි නේ. 15යි 0.2යි. කොටස් ගණන. ඔහුට ලැබෙන වාර්ෂික ආදායම සොයන්න. ඉතින් එක කොටසකට රුපියල් 7 බැගින් දෙනවා කියලා තියෙනවා. එහෙනම් 1500 7න් ගුණ කරනවා. 0.2යි 7 වරක් 5 35යි 3ක් ඉතුරුයි 7 වරක් 1 7යි 3යි 10යි 1 ලක්ෂ නෙමෙයි 10500යි කියන උත්තරේ රුපියල්. වසරකට පසු ඔහු සතු කොටස් සියල්ල විකිණීමෙන් 4500ක ප්‍රාග්ධන ලාභයක් ලබයි නම් කොටසක විකුණුම් මිල සොයන්නලු.
එතකොට 4500ක ප්‍රාග්ධන ලාභයක් ලබනවා කියන්නේ ඉතින් මෙතන හොයන්න පුළුවන් කොටසකට බස්නාහිර පළාත් පේපර් එකේ ව්‍යුහගත රචනාවල තුන්වෙනි ප්‍රශ්න විදියට අහලා තියෙන්නේ කොටස් වෙළඳපොළ ආශ්‍රිත ප්‍රශ්නයක්. කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන කසීම් මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 60ක් වන අවස්ථාවක සමාගමක කොටස් මිලදී ගැනීමට රුපියල් 90000ක් ආයෝජනය කරයි. සමාගම එක් කොටසකට රුපියල් 7 බැගින් වාර්ෂික ලාභාංශ ගෙවයි. කසිම් මහතා විදදීගත් කොටස් ගණන සොයන්න. එයා වෙළඳපොළ මිල රුපියල් 60ක් වෙන වෙලාවේ රුපියල් 90000ක් යොදවනවා. එහෙනම් 90000ක් යොදවලා 60 ගානේ නම් ගන්න. අපි 90000 60න් බෙදන්න ඕන. ඉතින් මේවයි කටපාඩම් කරන්න යන්න එපා. මේ කොටසක වෙළඳපොළ අගයෙන් බෙදනවා ආයෝජනය කළ මුදල කී කටපාඩම් කරන්න යන්න එපා. මේකේ විවිධ ආකාර විදිහට ගාන අහනවා. එතකොට අපිට බිඳුවට බිඳුවක් කැපුණාම කපන්නේ 9000 6න් බෙදන්න තියෙන්නේ. එතකොට 9000 නේ. එතකොට 90 කීයද 15යි නේ. 15යි බිඳු 2යි. කොටස් ලැබෙන වාර්ෂික ආදායම සොයන්න. ඉතින් එක කොටසකට රුපියල් 7 බැගින් දෙනවා කියලා තියෙනවා. එහෙනම් 1500 7ෙන් ගොඩ කරනවා. බිඳු 2යි 7 වරක් 5 35යි 3ක් ඉතුරුයි 7 වරක් 1 7යි 3යි 10යි. 1 ලක්ෂ නෙමෙයි 10500යි කියන උත්තරේ රුපියල්. වසරකට පසු ඔහු සතු කොටස් සියල්ල විකිණීමෙන් 4500ක ප්‍රාග්ධන ලාභයක් ලබයි නම් කොටසක විකුණුම් මිල සොයන්නලු. එතකොට 4500ක ප්‍රාග්ධන ලාභයක් ලබනවා කියන්නේ ඉතින් මෙතන හොයන්න පුළුවන් කොටසකට ප්‍රාග්ධන ලාභය කොච්චරද කියලා. දැන් කොටසක් එයා මිලදී ගත්තේ රුපියල් 60 ගාණනේ. එහෙනම් අපි කොටස් 1500ක් ගත්තානේ. එහෙනම් අපි හිතනවා දැන් ප්‍රාග්ධන ලාභයක් කියන්නේ ඔයාලා හිතන්නකෝ ඔයාලට තේරෙන භාෂාවෙන් කියනවා ඔයාලා මොකද්ද ගන්න පොතක් අරන් 50 ගානේ පොතක් අරන් රුපියල් 60ට ඔය පොත විකුණන්න පුළුවන් වුණා කියලා හිතමු. අන්න එතන තියෙන ප්‍රාග්ධන ලාභය රුපියල් 10ක්. පැහැදිලිද? එතකොට මම මෙතන හොයනවා කොටසක ප්‍රාග්ධන ලාභය. එතකොට කොටසක ප්‍රාග්ධන ලාභය හොයන්න නම් මම වගන්තිය ලිව්වොත් හොඳා. කොටසක ප්‍රාග්ධන ලාභය සමානයි 4500 බෙදනවා 1500න්. එතකොට එනවා උත්තරේ 3යි. ඒ කියන්නේ කොටසක ප්‍රාග්ධන ලාභය 3යි. එහෙනම් කොටසක විකුණුම් මිල කොටසක විකුණුම් මිල සමානයි 60ට තිබ්බේ 3ක් ලාභ තිබ්බහම උත්තරේ 63යි කියලා එනවා. රුපියල්. ඊට කියන කම්සීම් මහතා තමා ලැබූ ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ලාභයේ කොට සම්පූර්ණ මුදල වාර්ෂික වැල්පොලි අනුපාතිකයේ 112ක් ගෙවන තීර තැන්පතු ගිණුමක වසර 2ක කාලයක් තැන්පත් කරයි. වසර 2 අවසානයේ ගිණුමේ මුදල සොයන්න කියනවා. ඉතින් දැන් ප්‍රාග්ධන ලාභයයි ලාභාංශ ආදායමයි. ලාභාංශ ආදායම අපි හොයාගත්ත 10500යි නේ. 10500යි ප්‍රාග්ධන ලාභයේ තියෙන 4500යි. එතකොට ඔක්කොම එකතු කරපුවාම එයා බැංකුවේ දාන්නේ කීයක්ද? අපි හොයාගන්න ඕනේ බැංකුවේ තැන්පත් කළ මුදල සමානයි 10500 4500 එකතු කරපුවාම 15000යි. පැහැදිලිද? 15000යි. වර්ෂය අවසානයේදී ගිණුමේ ඇති මුළු මුදල අහන නිසා මේට යන්න පුළුවන් 100ක් ළඟ තිබ්බා. ඒ කියන්නේ 15000 වැඩි කරන්න ඕන. 15000 වැඩි කරන්න ඕන 100ට කීයෙන්ද? 100ට 112න්. ඇයි? අවසානට 100ක් තිබ්බනම් 112ක් එයාගේ බැංකු ගිණුමේ තියෙනවා. 100ට 112න් වසර දෙකක් තියෙන නිසා 100ට 112න් දෙසරයක් වැඩි කරනවා. එතකොට හරි බිංදු 1 2 3 4ක් තියෙනවා. බිංදු 3ක් කපා ගන්න පුළුවන් අපිට. බිංදු 3ක් අපිට කපා ගන්න පුළුවන්. එක බිංදුවක් ඉතුරු වෙනවා. එතකොට තියෙන අපිට 112 15 වැඩි කරන්න තියෙන්නේ 112 වරක් 112න් 112ම වැඩි කරපුවම උත්තරේ කීයද? 112 100ට වැඩිය 12කින් වැඩි. එහෙනම් 124 ලියා ගන්නවා සහ ඒ කියන්නේ 12400යි 12 වර්ගය 144යි 12544යි.
12544න් ගුණ කරලා 10න් බෙදන්න ඕන. මෙන්න මේක සුළු කරාට පස්සේ අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. එතනත් 10යි 15යි කැපෙනවා. 10ට 5 එව්වා 2යි 15ට 5 එව්වා 3යි. එතකොට 12544 දෙකෙන් බෙදන්න පුළුවන් අපිට 3 වරක් 500 දෙකට බෙදුවා 12000 බෙදපුවාම 6000යි 500 දෙකට බෙදපුවාම 250යි 6250යි 6250යි 44 දෙකට බෙදපුවාම 22යි 6250ට 22ක් එකතු කරපුවාම 6272යි 6272යි. එතකොට අපි ඕක ලියපුවාම 6272යි අපි ඕක උත්තරේ ගන්න පුළුවන් 3 වර 2 6යි 3 වරක් 7 21න් එක දැම්ම දෙකක් ඉතුරුයි 3 වරක් 2 6යි නෙමෙයි 3 වරක් 2 6යි අර 2යි 8යි 3 වරක් 6 18යි එතකොට මුදලක් 18816ක මුදලක් වසර දෙක අවසානයේ බැංකුවේ තියෙනවා. නැවත සැරයක් මන්න මේ 112න් ගුණ කරලා ගත්ත උත්තරේ හරිද කියන එක ඔයාලා ගෙදර ඉන්න ගමන් චෙක් කරන ගාන වර්ධින්නේ නැත්නම් ගාන වර්ධින්නේ නැහැ. 112 112 වැඩි කරනකොට 100ට